හරි. හරි. අපි හදලා තියෙන්නේ පළවෙනි ගානේ 1 2 3 4ද? එහෙමද හැදුවේ? පළවෙනි එකේ 1 2 3 4ද හැදුවේ? ඈ පුතේ? ඈත් ඉස්සර පොඩ්ඩක් කියන්න. හරි. ඔව් සර්. හරි හරි. පළවෙනි ගානේ 1 2 3 4 හදලා තියෙන්නේ. හරි. 12.1 අභ්‍යාසය. හරි. හරි. මම ටිකක් මතක් කිරීමක් කරන්නම්. අපි කතා කරේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද අංශක? අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කියන්නේ ඇතුලේ කෝණ. මේවා තමයි අභ්‍යන්තර. හරි. ඒතර බං එළියට ආවොත් ඒවා ගැන තව චුට්ටකින් කතා කරනවා. ඒවා ගැන තව චුට්ටකින් කතා කරනවා. ඊට පස්සේ ආයෙ කතා කරා මොකද්ද? චතුරස්‍රය. චතුරස්‍රය කියන්නේ පාද හතරක් තියෙන එකට කියනවා බං චතුරස්‍රය කියලා. ඒක පොඩ්ඩක් ඇද වුණොත් එහෙම ඒක චතුරස්‍රයක් වෙන්නේ නැද්ද? චතුරස්‍රයක් තමයි ඒක. පාද හතරයි නා චතුරස්‍රයක්. හරි බං. ඒතකොට වක්‍ර පාද එහෙම තියෙන්න බෑ. හරි? පාද හතරයි නා චතුරස්‍රයක් කියනවා. මේකේ කොහොමද බලන්නේ? අනේ දැන් ත්‍රිකෝණයක දන්නවා අපි අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි කියන. ත්‍රිකෝණයක දන්නවා. හරි? ඒක කොහොමද හොයාගන්නේ? ඒක මතක තියාගන්න ඕනේ. හරි? එතකොට මම මේක ත්‍රිකෝණ දෙකකට කඩනවා පුතේ. හරි? එතකොට මේ තුනේ අයික්‍ය කීයද? 180යි. මේ තුනේ අයික්‍ය 180යි. එහෙනම් මම කියනවා මේ ඔක්කොගේම අයික්‍ය කීයද? මෙතනයි 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 කියන්නේ ඔක්කොම මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180 ඒවා දෙකයි 360ක් වෙනවා 360ක් වෙනවා. ඔය ටික තමයි අපි කතා කරේ. හරි. දැන් බලන්න 12.1 අභ්‍යාසය අපි කරලා තියෙන්නේ 12.1 1 2 3 4 ඔක්කොම කරලා පුතේ. 1 2 3 4 ඔක්කොම කරලා. එහෙනම් දෙවෙනි ගාන තමයි තියෙන්නේ. දෙවෙනි ගාන බලන්න තියෙනවා හරි පුතේ. දෙවෙනි ගානේ තියෙනවා 2x 3x 60ක් තියෙනවා. ABC කියලා ත්‍රිකෝණයක් තියෙන්නේ. මෙන්න A, මෙන්න B, මෙන්න C. හරි. එතකොට මෙයාලා කියනවා අපිට 2x ලු 3x ලු 60යි. මේක 2x ලු, මේක 3x ලු, මේක 60යි බං. හරි. එතකොට අපි සිංහලෙන් දන්න දේ ගණන් වලින් ලියන්න තමයි මේක තියෙන්නේ. හරි. සිංහලෙන් දන්න දේ ගණන් වලින් ලියන්න. මම ඕන සිංහලෙන් ලියන්න නිකන් පළවෙනි ගානේ තමයි ලියන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය එකතුව සමානයි අංශක 180යි. ඕක දන්නවනේ අපි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි කියලා සිංහලෙන් ලියන්න තියෙන්නේ බං. සිංහලෙන් ලිව්වා. හරි. ඒක ගණන් වලින් ලියන්නේ කොහොමද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියන්නේ මේවා. ඒ වගේ අයික්‍ය කියන්නේ එකතුව. අන්න ලිව්වා ගණන් වලින්. ඒක කීයට සමාන වෙන්නේ? 180කට සමාන වෙනවා. හරි. එහෙනම් මේක සුළු කරන්න මොකේද යන්න ඕනේ? සමීකරණ පාඩමෙන් තමයි මේවා ඉගෙන ගත්තේ. එක ජාතිය පද. සජාතීය පද කියලා කියනවා. ඒ වගේ මෙන්න එක ಜಾති x නම් x වෙන්න ඕනේ. x වර්ගය නම් x වර්ගය වෙන්න ඕනේ. a නම් a වෙන්න ඕනේ. ab නම් ab වෙන්න ඕනේ. bc නම් bc වෙන්න ඕනේ. y නම් y වෙන්න ඕනේ. y වර්ගය නම් y වර්ගය වෙන්න ඕනේ. ඒවට තමයි කියන්නේ සජාතීය. සජාතීය උන්ගේ ඉස්සරහා එවුන් ඉන්නේ. උන්ව එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ එකතු කරන්න විතරක් නෙමෙයි එකතු කරන්න අඩු කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. එකතු කරන්න අඩු කරන්න තමයි නේ හුඟක් තියෙන්නේ. හරි. එහෙනම් 2යි 3යි එකතු කරපුවාම කීයද? 5යි x ධන 60 සමානයි 180යි. 5යි x සමානයි 60 එහාට ගෙනියන්න මොකද කරන්නේ? දෙපැත්තෙන්ම අඩු කරනවා 60ක්. මෙන්න මෙහෙනුත් අඩු කරා. මෙන්න මෙහෙනුත්. ඇයි එහෙම කරන්නේ? සමීකරණයක එක් පැත්තකට යම් දෙයක් කරා නම් අනිත් පැත්තටත් ඒ දේම කළ යුතුයි. හරි? නැත්තම් වැරදි අද වෙනව නැත්තම්. හරි? 60න් 60ක් කැපෙනවා. 5යි x සමානයි 180න් 60ක් ගියපුවාම 120යි. x හොයන්න දෙපැත්තම 5න් බෙදනවා.
5ට 5 කැපුණා. x සමානයි 125න් බෙදුවම කීයද? 5 සරක් 2 10යි 20ට 5 සරක් 4යි. x සමානයි 24 කියලා එනවා. x වල අගය හොයන්නද තියෙන්නේ? කෝණවල විශාලත්වය හොයන්න තියෙන්නේ. එහෙනම් මම ලියනවා BAC කෝණය සමානයි 2x නේ පුතේ. BAC කෝණය 2x නේ. ඒ කියන්නේ දෙක වතාවක් x හොයාගත්තා 24යි කියලා අපි. එහෙනම් 48ක් එනවා අංශක. තේරුණාද? තේරුණා සර්. පුතේ වෙනතට වැඩිය පැහැදිලිද අවුල්ද මට පොඩ්ඩක් කියන්නකෝ. ප්‍රශ්නයක් නෑ සර්. ප්‍රශ්නයක් නෑ නේ. ෂේප් නේ. හරි මගේ මේ ෆෝන් එක නැතුව උදේ කරන්නේ අර වෙබ් කැම් එකක් ගත්තා ඒක ටිකක් ක්වොලිටිය මදි වගේ මට තේරෙනවා ඒකයි මම බැලුවේ. අවුලක් නෑ නේ. හරි. කොහොම කරගෙන යන්න. හරි. හරි දරුවෝ. හරි මේක හරිද ඔයාලගේ? මේක හරිද? මේක හරිද? හරි සර්. හරි පුතේ. දිස්මිත මොකද අත්තේ? දිස්මිත සර් සිග්නල් නම් ටිකක් මදි. සිග්නල් බං උඩ හැමදාම මදිනේ. ඈ? නෑ සර් සර්වර් පේන්නේත් නෑ. හරි මාව පේන්නේ නැහැ. මාව කොහොම මට පේන්නේ නැහැ. අර බෝඩ් එක පේනවද? නෑ සර් ඒ පේන්නේත් නෑ. අඩේ ඒ මොකද ඒ? කොහෙද ඉන්නේ? වන්නේ එකද ඉන්නේ? කොහෙද ඉන්නේ කියනකො? ඈ? අර මනුජලයේ ගෙදර සර් දන්නවනේ. එහෙනම් හරි. හරියට හරි. සිග්නල් ඇති මට තේරෙනවා. නෑ මේ ඒට ලැප් සිග්නල් එකේ නෑ සිග්නල් නෑ සර් මගේ ෆෝන් එකේ තියෙන ෆෝන් එක. හරි. හරි පුතේ හරි. දැන් අහගන්න. හරි. මොකද්ද? අපි හෙව්වා BAC සමානයි 48යි කියලා. BAC කියන්නේ මෙන්න මේ පට්ටකෝණය. හරි. එහෙනම් අපි හොයනවා ABC කෝණයේ අයික්‍ය. ABC කියන්නේ 3x. ඒ කියන්නේ 3 ගුණ කරන්න ඕනේ x වල අගය කියලා අපි හොයාගත්ත ඉස්සර අංශක 24යි. 24 වරක් 3 කීයද? 3 වරක් 4 12න් 2 එකක් ඉතිරි 7යි 72යි අංශක. හරි නේද දරුවෝ? ඉස්සර හරි නේද? හරි සර්. හරි පුතේ. ඊට පස්සේ ACB කෝණය හොයන්න ඕනේද? ඒක මගුලක් හොයන්න ඕනේ නැහැ. ඒක හොයලා තියෙන්නේ. හරි. ඒක හොයලා තියෙන්නේ. ඒකින්ද ඒක කේස් එකක් නැහැ. හරිද? එතකොට ඒ ගාන ඉවරයි. මම ඕක ඔය පැහැදිලිව පොඩි උන්ට වගේ කියලා දුන්නේ පුතේ. එක ගානක් තේරෙන්න. දැන් මෙතනින් එහාට කරණේවා ක්ෂණික කරගෙන යනවා. අවුලක් තියෙනවා නම් අහන්න. අවුලක් තියෙනවා නම් අහන්න. හරි? මටත් අවුල් ගියොත් කියන්න ඕනේ. හරි? මට අවුලක් ගියොත් කියන්න. ඊළඟට තියෙන්නේ අපිට පළවෙනි එකේ 1 2 3 4 හරි තව තියෙනවනේ. දෙවෙනි එක බලන්න. මේ වගේ එකක් තමයි තියෙන්නේ. මේ වගේ එකක් තියෙනවා. එතකොට 30යි 5යි x මෙතන අංශක 30යි 5යි x හරිද? 5යි x හරි. මේකෙත් අර සිංහල එකම ලියනවා මම ගණන් වලින් එකපාර. 30කුයි 5යි xුයි xුයි එකතු කරපුවාම 180ක් එන්න ඕනේ. ඇයි එහෙම එන්නේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි. ඉතින් මේක බලාගෙන ඉන්න නැතුව සුළු කරන්න තියෙනවා. එක જાතිය x උන්ගේ ඉස්සරහා තියෙන ඒවා එකතු කරනවා. මෙතන පේන්නේ නැතුව එකක් තියෙනවා. එහෙනම් 30 එකතු කිරීම 5යි 1යි 6යි x සමානයි අංශක 180යි. 6යි x මෙතන තනි කරන්න 30 එහා පැත්තට අරන් යනවා. එහෙනම් දෙපැත්තෙන්ම 30 අඩු කරන්න ඕනේ. එහෙනම් ඔන්න මම ඒකත් ලියන්නම්කෝ. ඍණ 30යි 180 ඍණ 30යි. 30ට 30 කැපෙනවා. 6යි x සමානයි 150යි. 150යි දරුවෝ. මොකක් හරි වැරද්දක් වුණාද? ඔව් සර්. මොකක් හරි වැරද්දක් වුණ නෑනේ. කේසයක් වුණ නෑනේ. කේසයක් වුණා නම් කියන්න. හරි. x සමානයි 150 බෙදන්න තියෙන්නේ 6න්. 3ෙන් කැපෙනවා නේ. 3 වරක් 2යි 3 වරක් 5යි. 52න් බෙදපුවාම 25යි අංශක. x හොයාගත්ත 25යි කියලා. එහෙනම් අපි මේකේ කෝණවල මම එහෙම දාන්නේ නැහැ පුතේ. ඔයාලා කෝණ ලියන්න දන්නවන්නේ. හරි. මේ කෝණේ එහෙනම් අංශක කීයද? 25යි. ඒක ලියන්න ඕනේ ඈ කෝණේ. හරි. කොහොමද ලියන්න ඕනේ? PQR. PQR නේ. මෙන්න මේ කෝණය අපි ලියනවා PRQ කියලා. ඇයි ඒ? මැදට මේ ලක්ෂය මැදට දාලා ලියන්නේ කෝණේ. x නේ. x කියන්නේ අංශක 25යි.
ආයෙ ලියන්න ඕනේ PQR PQR සමානයි 5x. ඒ කියන්නේ 5 ගුණ කිරීම 25 252කට බෙදුවාම 125යි අංශක. හරිද? හරිද පුතේ? sir. ඈ? මොකද පුතේ? හරි සර්. හරි. කතා. තුන්වෙනි එක බලමු. තුන්වෙනි එක. 1 2 තුන්වෙනි එක. හරි. තුන්වෙනි එක KLM කියලා එකක් තියෙනවා. අර කෝණේ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ පුතේ. අර කලින් තිබ්බ ත්‍රිකෝණේ මොන ත්‍රිකෝණයක්ද ඒක? මහා කෝණී ත්‍රිකෝණයක් නේ. ඒක මහා කෝණී. එතකොට අනික් ඒවා ආව හැටියට බලන්න. හරි. මහා කෝණයක් වෙන්නේ ඇයි ඒ? 90ට වඩා එකක් හරි වැඩි කෝණ තියෙනවා නම් ඒක මහා කෝණී වෙනවා. හරි. මතක තියාගන්න ඕනේ ඈ. හරි. තුන්වෙනි එක. මෙහෙම තමයි ඒක තියෙන්නේ. හරිද? එතකොට මෙතන K, මෙතන L, මෙතන M කියලා තියෙනවා. 2A 3A A 2A 3A A. මොකද කරන්නේ? ඉස්සල්ලා ගණිත කර්මෙමයි අර සිංහල තේරුම ගණන් වලින් ලියන්නේ. මේ තුන් දෙනාම එකතු කරපුවාම කීයට සමාන වෙන්න ඕනේද? 180ට සමාන වෙන්න ඕනේ. 3A 2A එකතු කරා. එක්කෝ එකතු කරනවා කියන්නේ කොහොමද? මෙතන තියෙනවා අපිට එක පේන්නේ නැතුව එක જાතියේ ඒවා. එක જાතිය මොකද කරන්නේ? එකතු කරන්න හෝ අඩු කරන්න පුළුවන් අපිට. 3යි 1යි 4යි 4යි 2යි 6යි ඒ සමානයි 180යි. ඒ කියන්නේ ඒ හොයන්න නම් දෙපැත්තම 6ෙන් බෙදන්න ඕනේ පුතේ. ඇයි ඒ? ಗುಣ කරපු එකක් අයින් කරන්න බෙදන්න ඕනේ. එහෙනම් 6ට 6 කැපෙනවා. ඒ සමානයි අංශක 30යි. හරිද? හරි සර්. හරි පුතේ. ඒ සමානයි අංශක 30යි කියන්නේ මේක අංශක 30යි. මල් ලියන්නේ නැහැ පුතේ ඈ. මල් ලියන්නේ නැහැ. හරිනම් ලියන්න ඕනේ MLK සමානයි අංශක 30යි. කොහොම ලියන්න ඕනේ? හරි? මං ලියන්නම් කමන්නේ. MKL සමානයි මොකද්ද? 2යි A කියන්නේ අංශක 2 වතාවක් 30 අංශක 60යි. හරි? ඒ වගේම KML කෝණය 3 වතාවක් 30 අංශක 90ක් වෙනවා. අන්න. මොකද්ද උනේ පුතේ? මේ කෝණේ අංශක 90ක් වුණා. ඒ කියන්නේ මේක මොන කෝණී ත්‍රිකෝණයක්ද? මේක සෘජු කෝණී ත්‍රිකෝණයක්. සෘජු කෝණී ත්‍රිකෝණයක්. තේරුණාද? හරි සර් තේරුණා. හරි. හරි තුන්වෙනි ප්‍රශ්නේ. තුන අපි කරාද? බලමු. මැසේජ් එකක් දාලා නේ තියෙන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ එතකොට ඉවරයි පුතේ. හරි. දෙවෙනි එක ඉවරයි. තුන්වෙනි එකේ 3යි 4යි කරලා තියෙන්නේ. 1යි 2යි කරන්න ඕනේ අපි. හරි. තුන්වෙනි එකේ පළවෙනි එක. හරි. තුන්වෙනි එකේ රෝම ඉලක්කම් 1. මොකද්ද පුතේ? මොකක්ද දරුවෝ? සර් තුන්වෙනි එකේ 4යි 4යි 5යි කරානේ. 5යි සර්. 3 කරේ නැද්ද? ඔව් සර්. 3 කරාද? නෑ සර්. හරි. එහෙනම් 1යි 2යි 3යි කරමු. හරි 1යි 2යි 3යි කරමු. හරි. පළවෙනි ප්‍රශ්නේ. හරි. මෙහෙම එකක් තියෙනවා. මේවා නම් ගොම් පාට් නේ පුතේ. හරි. අපරාධ වෙලා කවන්නේ හදු 38යි 70යි ආයි තියෙනවා xy කියලා දෙකක් තියෙනවා. xy. ප්‍රශ්නේ කියවන්න ඉස්සෙල්ලාම හරි පුතේ ගණන් හදද්දි ප්‍රශ්නේ අනිවාර්යෙන් කියවන්න ඕනේ. වෙන මගුලක් දීලා තිබ්බොත් කෙලවෙනවා ඔක්කොම. හරි. එක් රූපයේ කුඩා ඉංග්‍රීසි අක්ෂරය මගින් දක්වා ඇති කෝණයේ විශාලත්වය සොයන්න තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති. ඒ කියන්නේ xy හොයන්න තියෙන පුතේ. හරි. xy හොයන්න තියෙන පළවෙනි එක. ඊළඟ එකේ ab හොයන්න තියෙන්නේ. හරි. බලමු අපි. හරි. මම මෙහෙම කියනවා පුතේ. හරි. ඔයාලට උඩ අකුර පේන්නේ නැහැ නේ. හරි. ඒක කේස් එකක් නැහැ. හරි. අපි දන්න සිංහලෙන් මොකද්ද දන්නේ? අපි දැනට දෙකක් දන්නවනේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක ඓක්‍ය අංශක 180. ආයේ දන්නවා ඊට කලින් ඉගෙනගෙන තියෙනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල ඓක්‍ය කීයද අංශක 180යි කියලා ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ මේ තුන් දෙනෙක් ඉන්නවා නම් මේ කට්ටියගේ එකතුව අංශක 180යි දලු.
එහෙනම් ඉස්සෙල්ලාම මම දානවා මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය මොකද්ද 180යි කියලා. එහෙනම් මම ලියනවා x ධන 70 ධන 38 සමානයි අංශක 180යි. ඕක ලියන්න පුළුවන් නේ පුතේ අපිට. හරිද? ඒ කියන්නේ x ධන එක ජාතියම එකතු කරනවා. මෙතනත් එහෙම තමයි. එක ජාතිය නෙවෙයි ඉලක්කම් එක ජාතිය එකතු කරනවා. 38යි 70යි 108 සමානයි 180යි. එහෙනම් x තනි කරන්න ඕනේ දෙපැත්තෙන්ම 108 ගානේ අඩු කරනවා. එතකොට උත්තරයක් එනවා x සමානයි අංශ කීයද පුතේ? 80යි නෙවෙයි 72යි අංශක කියලා. හරිද ඒක? හරිද පුතේ? ඒක හරිද? අවුල් නෑ නෑ සර්. හරි සර්. හරි. x 72යි නම් y හොයන්නේ කොහොමද? මෙහෙමනේ තියෙන්නේ පුතේ ওই දෙක. මෙහෙම තමයි තියෙන්නේ. මේක 72යිලු. හරිද? මේක තමයි දැන් හොයන්න ඕනේ. ඇත්තටම අපි දන්නවා මේක මොකද්ද? මේක ඇවිල්ලා සරල රේඛාවක් මත පිහිටි කෝණ දෙකක්. ඇත්තටම පරිපූර්වක කෝණ කියලා කියනවා නේ මේවට. අනුපූර්වක කිව්වේ අංශක 90යි දෙන්නගේ එකතුව. මේක ඇත්තටම පරිපූර්වක කෝණ යුගල දෙකක් නේ කෝණ යුගලයක්. හරි? එහෙනම් y ධන x සමානයි අංශක 180යි. දැන් x හොයාගත්තා. y ධන 72 සමානයි 180යි. y කෝණයේ අගේ සමාන වෙනවා 180න් 72ක් කියපුවාම එන උත්තරේ කීයද? 108යි. හරිද දරුවෝ? හරිද පුතේ? හරිද? හරි සර්. හරි පුතේ. හරි. ඉස්මිත මොකෝ හරිද? මොකද කරන්නේ? ඉස්මිත සර් තාම පේන්නේ නැහැ මොකුත්ම. මොකුත්ම පේන්නේ නැහැ කියන එක විතරයි ඇහෙන්නේ. ඒකත් කැඩි කැඩි. බොරු කියන්න එපා. බොරු කියන්න එපා ඉස්මිත. බොරු නේද කියන්නේ? දැන් ඔය මං කියන එක ඇහුනේ හොඳට? මං කියන එක ඇහුන්නේ නැත්තම් කැඩි කැඩි සර් කියන එක ඇහෙන්නේ. කියන එක කැඩි කැඩි ඇහෙන්නේ. කළු පාටට ඇටලා තියෙන සර්. හරි මං ඉතින් සිග්නල් තියෙන තරම් නැද්ද? සිග්නල් තියෙන තරම් නැද්ද? මෙහෙට නෑල්ලු සර් සිග්නල්. හරි. ඒක පන්ති තියෙන දවසක තැන් තැන් වල යන්න එපා. ගෙදරට වෙලා ඉන්න. හරිද? හරි. ඊළඟ එක අහන්න. ඊළඟ එක තියෙන්නේ හරි තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ දෙවෙනි එක තියෙන්නේ. හරි? දෙවෙනි එක. තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අපි කොතනද නැවතුනේ කියන්නකෝ තියරි පොඩ්ඩක් මම තියරි පොඩ්ඩක් කරලා ඉන්න. මේක හදලිමු. මේක හදලිමු කවන්නේ. මේක හදලිමු. මේක හදලිමු. හරි? දෙවෙනි එක. හරි? දෙවෙනි එක ඇවිල්ලා තුන්වෙනි එකේ දෙක තුනේ දෙක හදන්න. හරි? මෙහෙම තමයි තියෙන්නේ. හරි දිස්මිත අවුලක් නැහැ අහගෙන ඉන්නවා ඔහොම. මම වීඩියෝ එක දාන්න. සර් රෙකෝඩ් එක දානවද? ඔව් රෙකෝඩ් එක දාන්න මට පොඩ්ඩක් මතක් කරන්න. හරි? මට හැමතිස්සෙම මතක් කරන්න. හරි? සර් රෙකෝඩ් එක දාන්න. හරි? කියලා හැමතිස්සෙම මතක් කරන්න. එතකොට මම දානවා. හරි. B ඇවිල්ලා මෙතන අංශක 40. හරිද? මේකේ කොහොමද හොයන්නේ? හරි? දැන් මම හිතුවා කියන්නකෝ මෙහෙම පුතේ. මම හිතනවා මේක ත්‍රිකෝණයක්. ඒ කෝණවල එකතු අංශක 180යි කියලා හිතනවා කියන්නකෝ. හැබැයි මේකේ දන්නේ නැති කෝණ දෙකක් තියෙනවා. දන්නේ නැති කෝණ දෙකක් තියෙද්දි කොහොමද හොයන්නේ? කේස් එකක්. එහෙනම් අපි මේ දෙන්නගෙන් එක්කෙනෙක් හොයාගෙන හිටියානම් ගොඩ. අනික් එක්කෙනා නිකම්ම හොයාගන්න පුළුවන්. හරි? මෙයාවද හොයාගන්න පුළුවන් කියලා අපි බලනවා. මෙතන නම් පොඩි කේස් එකක් තියෙනවා. මේක ඇවිල්ලා මොන කෝණද පුතේ මේවට කියන්නේ? මේ මෙහෙම මූණට මූණ තියෙන හරි ඒවාට. සර්. මූණේ මූණ තියෙන ඒවාට මොනවද කියන්නේ? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ කියලා කියනවා පුතේ. හරි? ප්‍රතිමුඛ කෝණවල අගයන් විශාලත්වයෙන් සමානයි. එහෙනම් B සමානයි අංශක 40යි කියලා නිකම්ම දාන්න පුළුවන්. හැබැයි වරහන් ඇතුලේ දාන්න ඕනේ ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ කියලා වරහන් ඇතුලේ දාන්න ඕනේ පුතේ. හරි ඒක ආවේ කොහොමද කියලා තේරෙන්න එපා බලන එක්කනට. B සමානයි අංශක 40යි මොකක් හින්දාද? ප්‍රතිමුඛ කෝණ හින්දා. දැන් මේක 40යි කියලා හොයාගෙන තියෙන්නේ.
එහෙනම් මම ලියනවා A ධන B ධන 80 සමානයි අංශක 180යි. හැබැයි අපි B හොයාගත්ත හින්දා අන්න B ට දැම්ම 40ක් 180යි. A ධන 120 සමානයි 180යි. A සමානයි කීයද? 180න් 20 120ක් කියපුවාම අංශක 60යි. හරිද දරුවෝ? ප්‍රතිමුඛ කෝණය. හරි සර්. හරි. හරිද? වැරදි නම් දාගන්න. ඉතින් ඔයාට පේනව නේද පුතේ හොඳට? ඈ ඉතින් ඉස්සරට පේනවද හොඳට? පේනවා සර්. හරි අවුලක් නැහැ නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවද? පේනවා සර්. හරි. හරි. සිතුම්ට මොකක්ද දන්නේ මම කෝල් ගත්ත සිතුම්ගේ ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. හෙට ඉස්කෝලේ පටන් ගන්න යනවද? හෙට නේද පටන් ගන්නෙ? හෙට එනවද කට්ටිය නෑ? නෑ සර් අවුලන්නේ. ඔව් සර්. ආ. සර් එහෙම එන්න කියලා නෑ නේද? එන්න කිව්වේ නැද්ද ඔයාලට? ගෲප් වල දාලා නැද්ද තාම? සර් හෙට ඉතිදා නේද? හෙට නෙවෙයි අනිද්දා පුතේ වැරදුනා. අනිද්දා එන්න කියලා දිනවනේ අනිද්දා. නැද්ද? නෑනේ සර්. හරි 10 පුතේ ඉස්කෝලේ මේ ඔක්කොම අස් කරානේ පුතේ. ඔයාලා දෙමාපියෝ ඇවිල්ලා මේ සුද්ධ කරානේ. හොඟක් විට පටන් ගයි මං හිතන්නේ. හරි කමන්නේ. හරි ඊළඟට බලන්න තුන්වෙනි ගාන. සඳ ඉස්කෝලේ නැල්ලුද? කවුද කිව්වේ නෑ කියලා? හරි මම බලලා පණිවිඩයක් දෙන්න. මම බලලා හිට පණිවිඩයක් දෙන්න. හරි. තුන්වෙනි ගාන බලන්න. තුන්වෙනි ගාන ඔන්න ඔහම තියෙන්නේ. P Q R S. හරි? කොහොමද P? අන්න මේක P, මේක Q, මේක R, මේක S. P Q R S. හරි දරුවෝ? Y Y X කියලා තුනක් තියෙනවා. මේක Y, මේක Y, මේක X. Y Y X. මේක අංශක 140යි. දැන් මොකද කරන්නේ? හරි? මම ත්‍රිකෝණයට බහිනවා මුලින්ම. y ධන x සමානයි 180යි. ඒකෙන් වැඩක් වෙයිද? ඉස්සල්ලාම බැස්සෝ. පොඩ්ඩක් අල වෙනවනේ පුතේ. ඇයි y ත් ඉන්නවා x උත් ඉන්නවා. පට්ට සීන් එකක්. ඒකින්ද ඒකට ඉස්සල්ලාම බහින්න එපා. එක්ක එකක් හොයාගන්න. y හරි x හරි හොයාගෙන ඉඳලා තමයි ඒකට බහින්න ඕනේ. හරි? අපි බලනවා x හොයාගන්න පුළුවන්ද? පුළුවන් නේද? x කියන්නේ මොනවද මේ? x උයි 140යි පරිපූර්ණක කෝණය. මේ දෙන්නගේ එකතු අංශක 180යි පුතේ. හරි? එහෙනම් x වල අගය ලියන්න පුළුවන් 180න් 140ක් අඩු කරපුවාම එන්නේ අංශක 40ක් කියලා. x හොයාගත්ත අපි ඉස්සෙල්ලා. ඊට පස්සේ හරි? පුතේ මේක පිළිවෙලට ලියන්නේ නැහැ. මම මේ මෙතන ලියනවා, මෙහෙ ලියනවා, මෙහෙ එහෙම ලියන්න එපා. හරි? ඔයාලත් එහෙම ලිව්වොත් එහෙම වැඩේ මංජන් වෙනවා. හරි? මම පිළිවෙලට ලියන්නම්කෝ. හරි? x සමානයි 180න් අඩු කරන්න ඕනේ 140ක් අංශක 40යි උත්තරේ. හරිද? x වල උත්තරේ අංශක 40යිද? ඊට පස්සේ හරි හොඳට බලා ගන්න. ඊට පස්සේ මොකද්ද? x හොයාගත්ත අංශක 40යි. ඊට පස්සේ ලියනවා y ධන x සමානයි අංශක 180යි. ඒ කියන්නේ එක જાතිය ඒවා y එකයි කියද 2y ධන x කියන්නේ 40යි සමානයි 180යි. පේනවද යට? මම මේක පොඩ්ඩක් උඩට ගන්නවා පුතේ. ඒ කියන්නේ ඔයාලා යටින් ලියන්න ඕනේ. මම පොඩ්ඩක් උඩට ගන්නවා. හරි? 2y ධන 40 සමානයි 180යි. ඒ කියන්නේ 2y සමානයි 180න් 40ක් අඩු කරන්න ඕනේ. ඇයි ඒ? දෙපැත්තෙන්ම 40 අඩු කරපුවම 40ට 40 කැපෙනවා පුතේ. හරි? එතකොට එනවා 2y සමානයි 100 කීයක් එනවද? 40ක් එනවා. y සමානයි 70යි.
තේරුණාද? නෑ සර් තාම තේරුණාද පුතේ? කියලා නෑ. තේරුණා සර්. හරි. ඒකත් ඉවරයි. හරි. තුන්වෙනි එකේ 1 2 3 4. හරි ඊට පස්සේ අපිට කීයක් තියෙන පුතේ? තුන්වෙනි එකේ 4 5ක් ඇදුවා. හරි. එතකොට ආය හැදුවේ නෑ නේ පුතේ ඒ අභ්‍යාස එකක්වත්. හරි එච්චරයි තියෙන්නේ පුතේ. එච්චරයි තියෙන්නේ. තේරුණා සර්. හරි. හරි. ඊට පස්සේ තියෙන්නේ 12.2. 12.2 පළවෙනි ගානේ 4යි 2යි 5යිද පුතේ හැදුවේ. ඇදරු සර් පළවෙනි එකේ 4 පළවෙනි එකේ වෙනි එක විතරයි හදලා තියෙන්නේ සර්. හතරවෙනි ගානේ විතරයි. හරි. හතරවෙනි ගාන විතරයි. හරි. එහෙනම් මං හදනවා පළවෙනි එකේ 1 පළවෙනි එකේ 1 පළවෙනි එකේ 1 හදනවා. හරි. කොහොම බලා ගන්න. හරි. කොහොම තියෙන්නේ? පහත සඳහන් එක් රූපයේ x අගය සොයන්න තමයි තියෙන්නේ පුතේ. x හොයුවා නම් ඇති. ආයේ කෝණ හොයන්න යන්න ඕනේ නැහැ. x අගයනේ හොයන්න කියලා තියෙන්නේ. හරි. x හොයන්න කියලා තමයි ඔයාලට විභාගෙත් හොඟාවක් වෙලාවට දෙන්නේ. x හොයන්න මේ වගේ ගොම්පාට් ගණන් නම් එන්නේ නැහැ පුතේ. හරි. ටිකක් අමාරු ගණන් එනවා. අපි ඒවා පේපර් වල කතා කරමු. හරි. අපි ඒවා පේපර් වල කතා කරමු. හරි. මෙහෙම තමයි තියෙන්නේ. මම රූපය අඳින්නේ නැහැ දරුවෝ. මම රූපය අඳින්නේ නැහැ. ඔයාලා පොත තියෙනවනේ පොත පොඩ්ඩක් බලා ගන්නකො. හරි. පළවෙනි එකේ තියෙනවා 55කුයි 95කුයි xුයි 60කුයි. හරිද? ඔය හතර දෙනාගේම එකතුව කීයක් වෙන්න ඕනේද? අංශක 360යි කියලා ලියන්න තියෙන්නේ. 55 ධන 55ට 95ට 60ට x එකතු කරපුවාම අංශක 360ක් එන්න ඕනේ අනිවාර්යෙන්. ඇයි ඒ? චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය කීයද? අංශක 360යි. හරි. එහෙනම් අන්න මම බලනවා මෙන්න මේ තුන එකතු කරනවා. අන්න එකතු කරා. 95යි 100යි 150යි. 150යි 60යි 210 ධන x සමානයි 360යි. ඒ කියන්නේ දෙපැත්තෙන්ම 210 10 අඩු කරනවා මම. 210ක් අඩු කරා. මෙහෙනුත් 210ක් අඩු කරා. 210ට 210 කැපුණාම x එනවා 360න් බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් එකක් 5යි 3න් දෙකක් 1යි අංශක 150යි කියලා. තේරුණාද? විතරයි සර් හදලා. හරිද පුතේ? තේරුණාද? හරි ඊළඟ ගාන බලන්න. හරි. දෙවනි ගාන. දෙවනි ගානේ තියෙනවා ඒත් තියෙන චතුරස්‍රයක්. ඒකෙත් ලියන්න තියෙන්නේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය 360ට සමානයි කියලා සිංහලෙන් කියන එක අපි ගණන් වලින් ලියනවා මෙන්න මෙහෙම. 80 ධන 2x ධන 2x ධන x සමානයි 360යි. හරි. එක જાතියව මේ x x x. එහෙනම් ඉස්සරහා තියෙන කට්ටිය එකතු කරන්න ඕනේ. 2යි 2යි 4යි 1යි 5යි. 80 ධන 5යි x සමානයි 360යි. 80 එහා පැත්තට ගෙනියන්න දෙපැත්තෙම 80 80 අඩු කරන්න ඕනේ ළමයි. අඩු කරන්න ඕනේ දෙපැත්තෙම. අන්න මෙහෙනුත් 80ක් අඩු කරා. එහෙනම් 80ට 80 කැපුණා. 5x ඉතිරි වෙනවා 360න් 80ක් ගියපුවාම 280යි. දෙපැත්තම 5න් බෙදනවා 5 අයින් කරගන්න x සමාන වෙනවා 5 වරක් 5 25යි 3ක් ඉතිරි 30ට 5 වරක් 6යි x සමානයි අංශක 56යි. තේරුණාද? තේරුණා සර්. තේරුණා සර්.
තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන බලන්න. හරි. තුන්වෙනි ගානේ කියනවා ඒ තියෙන චතුරස්‍රය පුතේ. 54යි නම් ඕන මගුලක් චතුරස්‍රය සරල රේඛාවලින් තියෙන්න ඕනේ. හරි. ඒකේ තියෙන්නේ 2x 3x 3x 2x. 2x 2x 3x 3x සමානයි අංශක 180යි. හරි. එහෙනම් එක જાතිය x x x x ඉස්සරහා උන් එකතු කරනවා අඩු කරන්න තිබ්බොත් අඩු කරනවා. එකතු කරන්න විතරයි මේ වගේ තියෙන්නේ පුතේ. එහෙනම් 2යි 2යි 4යි 3යි 3යි 6යි 6යි 4යි 10යි x සමානයි 180යි. දෙපැත්තම 10න් බෙදනවා. බිඳුවට බිඳුව කැපුණා x සමානයි අංශක 18යි. මොකද පුතේ? සර් ඔව්. සර් 360 වේද? හරි පුතේ 360යි. අන්න වැරදුනා. හරි 360 තමයි 180 නෙවෙයි පුතේ. හරි 360යි. හරි. 360යි දරුවෝ. ඇයි ඒ? ත්‍රිකෝණ මගුලක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරි. ත්‍රිකෝණ මගුලක් නෙවෙයි තියෙන්නේ. චතුරස්‍රයක් තමයි තියෙන්නේ පුතේ. මෙතන 360 තමයි එන්න ඕනේ 180 නෙවෙයි. හරි. 180 නෙවෙයි. ආයෙ හදමු පුතේ. 10යි x සමානයි 360යි. x සමානයි කීයද? දෙපැත්තම 10න් බෙදනවා. බිඳුවට බිඳුව කැපුණා. x සමානයි අංශක 36යි. හරිද හැමෝගෙම? ඉන්නෝනේ. හරිද පුතේ? හරි එතන වැරදුනා. එතන 360 පුතේ 180 කියන ත්‍රිකෝණයක. හරි. 180 කියන්නේ ත්‍රිකෝණයක. චතුරස්‍රයක 360යි. තව පාදයක් වැටුණ ගමන් 180 3ක් වෙනවා. හරි. තව එකක් වැටුණ ගමන් 180 4ක් වෙනවා. හරි. එහෙම තමයි යන්නේ. හරි. හරිද මේක? හරි සර්. හරි සර්. හරි. ඊට පස්සේ බලන්න හතරවෙනි එක හදලා තියෙනවා. අපි අවසානට සාකච්ඡා කර තියරිය පොඩ්ඩක් මට කියන්න දරුවෝ. මට අවසාන තියරිය කියන්න. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ගැන සර් අන්තිමට. හරි ලියන්න පුතේ මාතෘකාවක්. ත්‍රිකෝණයක බාහිර කෝණ කියලා. ත්‍රිකෝණයක බාහිර කෝණ කියලා ලියන්න. ත්‍රිකෝණයක බාහිර කෝණ කියලා ලියන්න. හරි සර්. හරි පුතේ. හරි. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න දැන් මම කරන්න යන දේ. දැන් ආයි පොත් බලන්න යන්න ඕනේ නැහැ. හරි. මම කරන්න යන දේ හොඳට බලා ගන්න. හරි. මම ත්‍රිකෝණයක් අඳිනවා ABC කියන. හරිද? ත්‍රිකෝණයක් ඇඳලා ABC. හරි. මම මේ වගේ පාද දික් කරනවා පුතේ එක පැත්තකට. හරි දික් කරන්නේ. හරි. තේරුණාද එක පැත්තකට කිව්ව එක? හරි. මේ අතට දික් කරේ මේ අතට මේ අනික් අතට දික් කරොත් මේ හරිද තේරුණාද හරි දික් කරපු හැටි තේරුණාද හරි එහෙනම් මං කියනවා මෙන්න මේක ත්‍රිකෝණයේ බාහිර කෝණයක් මෙන්න මේක ත්‍රිකෝණයේ බාහිර කෝණයක් මේකත් ඔය ත්‍රිකෝණයේ බාහිර කෝණයක් හරි මේකත් ඔය ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. හරිද? තේරුණාද ඒක? තේරුණා සර්. හරි පුතේ. එතකොට මේක මොකද්ද? මේක මොකද්ද එතකොට? මේක මොකද්ද? ඒකත් ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. ඒකත් ත්‍රිකෝණයේ බාහිර කෝණයක්. හරි? මේකත් බාහිර කෝණයක්. මේකත් බාහිර කෝණයක්. තේරුණාද? තේරුණා. අපි දැන් කතා කරන්න යන්නේ දරුවෝ මෙන්න මේ කෝණ තුනේ එකතුව හෝ නෙවෙයි මේ කෝණ තුනේ එකතුව හෝ මෙන්න මේ කෝණ තුනේ එකතුව මොකක්ද කියලා බලන්න යන්න. තේරුණාද? තේරුණා. හරි.
එතකොට ළමයි ඔයාලට පේන්නේ නැද්ද මේ මුන් දෙන්න මොන කෝණද? මුන් දෙන්න මොන කෝණද? මේ ප්‍රතිමුඛ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් මේ දෙන්නගෙන් එක්කෙනෙක් ගත්තොත් ඇති නේද? අනික් එක්කනත් එයාටම සමානයි. මේ දෙන්නත් සමානයි. මේ දෙන්නත් සමානයි. ඒක තේරුම් ගන්න ඕනේ ඔයාලා. හරි? ඒක තේරුම් ගන්න කියන්නේ දැන් මම තේරුම් කරලා දුන්නා. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් ත්‍රිකෝණයක බාහිර කෝණවල ඓක්‍ය හොයන්න කියපුවාම හරිද? ඔයාලට මේ තුන ගන්නත් පුළුවන්. හරිද? මේ තුන ගන්නත් පුළුවන්. මේන් දෙකයි මේන් එකයි ගත්තත් වැරද්දක් වෙන්නේ නැහැ. ඇයි ඒ? මෙයාට මෙයා සමාන වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා. ඒ කියලා දුන්න ටික මොලේට තේරුණාද? කෝණ තේරුණාද පුතේ? තේරුණා සර්. හරි. එහෙනම් මම පොඩි වැඩක් කරන්න යන්න. හරි? මම පොඩි වැඩක් කරන්න යන්න. හරි? මම මේක මකනවා පුතේ. හරි? මම මේක මකලා කොළ පාට ටික විතරක් තියෙනවා. හරි? දැන් දන්නවනේ ඕක බාහිර කෝණ තුනක් කියන එක දන්න. හරිද? හරි? හරි? මම කියනවා හරිද? මෙන්න මේ කෝණ තුන මේක A මේක B මේක C කියලා. පේන්නේ නැද්ද පුතේ? පේන්නේ නැහැ නේ. මේක C මේක B මේක A. පේනවද? පේනවද? තේරුණා සර්. පේනවද? පේනවද? සර්. පේන්නේ නැහැ නේ. ඉන්න පොඩ්ඩක්. හරි. මම අඳිනවා මෙන්න හරි මෙන්න දික් කරා මෙන්න එක කෝණයක් මෙන්න එක කෝණයක් මම කියනවා මේ ඇතුලේ කෝණේ Aලු හරි මේක Bලු මේක Cලු හරි මේක D පුතේ මේක E මේක F අවුලක් නැද්ද? ඒක තේරුණාද මං කෝණ ටික ලකුණු කරා. හරි මං ඔය ඔක්කොම එකතු කරනවා. හරි මං ඔය ඔක්කොම එකතු කරනවා. දැන් නිකන් ආතල් එකට වගේ එකතු කරන්න හිතනවා මට. A ධන B ධන හරි මේ දිගේ A ධන D මේ කෝණ දෙක එකතු කරා. හරි B ධන E මේ කෝණ දෙකෙත් එකතුව ගත්තා. C ධන F මේ කෝණ දෙකෙත් එකතුව ගත්තා. මන් දන්නේ අගේ කීයද කියලා. මන් දන්නේ නැහැ අගේ කීයද කියලා. හරිද? ඊට පස්සේ A ධන B ධන C වල අගේ කීයද පුතේ? A ධන B ධන C වල අගේ කීයද? අංශක අංශක 180යි කියලා දන්නවා. A ධන D වල අගේ කීයද? A ධන D වල අගේ කීයද? 180 දැන් පුතේ මෙහෙම දෙයක් තියෙනවා. AD කියන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණ. එහෙනම් මේ දෙන්නගේ එකතුව කීයද? 180යි. B ධන E වල එකතුව කීයද? 180යි. C ධන F වල එකතුව කීයද? 180යි. ඔක්කොම 180 ඒවා කීයක් තියෙනවද? 180 ඒවා කීයද පුතේ? 180 ඒවා කීයක් තියෙනවද? කතා කරන්න. 180 180 540යි නේද? 540යි. ඒක තේරුණාද? මේක තේරුන්නේ නැත්ද? මේක තේරුන්නේ නැත්නම් අහන්න ටක් ගන්න. ඒක තේරුන්නේ නැත්ද? තේරුණා සර්. හරි. ඔය මම ආයෙ පාරක් කියනවා. A ධන D වල එකතුව මේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. ඇත්තටම කිව්වොත් මේ පරිපූර්ණක කෝණ විපරයක්. එහෙනම් මේ දෙන්නගේ එකතුව 180යි. මේ දෙන්නගේ එකතුවත් 180යි. මේ දෙන්නගේ එකතුවත් 180යි. එහෙනම් 180 ඒවා තුනක් එකතු වුනහම උත්තරේ 540යි. හරිද? මම ඒකලා මෙතන පොඩි වෙනසක් කරනවා. හරි? මම මෙයයි එක තැන ලියා ගන්නවා. අනිත් තුන් දෙනා වෙනම ලියා ගන්නවා. D E F. ඒත් 540ම නේ පුතේ. ඒත් 540ම. ඇයි එහෙම වෙන්නේ?
1 ධන 2 ධන 3 කිව්වත් එකයි 3 ධන 2 ධන 1 කිව්වත් එකයි. මම මේක පොඩ්ඩක් මාරු කරලා ලිව්වා. හැබැයි අපි A ධන B ධන C වල එක ඉගෙනගෙන තියෙනවා. A ධන B ධන C කියන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි. එහෙනම් 180 ධන D ධන E ධන F සමානයි 540යි. එහෙනම් මම මෙතන D ධන E ධන F ඉතුරු කරලා මේ 180 අයින් කරන්න මොකද කරන්නේ? දෙපැත්තෙන් මේ 180 ගානේ අඩු කරනවා. එතකොට 540න් 180ක් ගියපුවම කීයද පුතේ? 360යි. 360යි. D ධන E ධන F කියන්නේ කවුද? D ධන E ධන F දැන් ඇවිල්ලා තියෙනවා අපිට 360යි කියලා. D ධන E ධන F කියන්නේ D ධන E ධන F කියන්නේ ත්‍රිකෝණයක බාහිර කෝණ දරුවෝ. එම නිසා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව කීයද? අංශක 360කි. තේරුණාද? තේරුණාද දරුවෝ? තේරුණා. හරි පුතේ දාගන්න එහෙනම් ටක් ගාලා. මේ ත්‍රිකෝණය ඇඳලා මේක ලියලා මෙහෙම කෝණ ටික ලම් කරලා ඔයාලට කැමති කම් නම් කරන්න. A B C දාන්න බැන්න X Y Z W N Y K ඕන එකක් දාගෙන මම මේ කියලා දුන්න එක ඔයාලා විදිහට හදන්න. ඔයාලා විදිහට කියන්නේ මේ විදිහට ඔයාලගේ අකුරු දාගෙන මොලේට අරගෙන හදන්න පුතේ. හරි? මම ලියන එක එහෙම්ම ලියන්න ඕනේ කියලා මගුලක් නැහැ. හරි? දිස්මිත ගිහිල්ලානේ. පුතේ රෙකෝඩින් එක අයින් වුණාද? හරි රෙකෝඩ් වෙනවානේ. හරි පුතේ හරි. රෙකෝඩ් වෙනවා. හරි දරු දාගන්න ටක් කරලා. හරිද තිසර? තිසර හරිද? හරි සර්. හරි. දැන් මම ගානක් දෙනවා. හදලා පෙන්න. දැන් ඔයා දන්නවා ත්‍රිකෝණයක බාහිර කෝණවල අයික්‍ය අංශක කීයද? 360යි. අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180. හරි සර්. ත්‍රිකෝණයක 180. හරි. මේ ගාන හදලා දෙන්න පුතේ මට ටක් දාලා. මට මේක ශ්‍රේණික හදලා දෙන්න. හරි. පළවෙනි ගාන. පළවෙනි ගාන පුතේ මෙන්න තියෙනවා ත්‍රිකෝණයක්. මේක ඇවිල්ලා 2x මේක ඇවිල්ලා 3x මේක ඇවිල්ලා x හරි x යගේ සොයන්න x යගේ සොයන්න ඉක්මනට කරන්න පුතේ x යගේ සොයන්න හරි සර්. හරි පුතේ හරි ඕ මං හදනවා හරි මොකද්ද මේ තියෙන්නේ මේ තුනම බාහිර කෝණ පුතේ එහෙනම් ලියනවා මං 3x ධන 2x ධන x වල අගේ සමාන වෙන්නේ කීයටද අංශක 360ට දරුවෝ එහෙනම් එක જાතියවා 3 4 5 6x සමානයි 360යි x හොයන්න දෙපැත්තම 6ෙන් බෙදනවා x සමානයි अंशक 60යි ඒ කියන්නේ මේ කෝණේ अंशක 60යි මේ කෝණේ 60යි 120යි මේක 6 වරක් 3 18යි
180ක් වෙනවා. බලන්න එකතු කරලා 180යි 120යි 300යි 360යි 360ක් වෙනවා. තේරුණාද? තේරුණා සර්. හරි උදේ. හරි. එහෙනම් තිසර මට අ 12.3 අභ්‍යාසයේ 12.3 අභ්‍යාසයේ පළවෙනි ගානේ 1 2 දෙකම හදන්න පුතේ. නෑ ඒක එපා. 12.3 එපා පුතේ. 12.3 එපා. 12.3 එක ඕනේ නෑ. එක පස්සේ හදන්න. හරි? එක පස්සේ හදමු. අමාරු ගානකින් පටන් ගන්න. 12.3 තුන්වෙනි ගාන හදන්න බලන්න පුතේ. තුන්වෙනි ගාන try එකක් දෙන්න බලන්න. 12.3 තුන්වෙනි ගාන. හරි? තුන්වෙනි ගාන පුළුවන්ද තිසර? ඒක හැබැයි බාහිර කොන හොඟක් සෙට් වෙන්නේ නැහැ නේ පුතේ. හරි සර්. ඔව් සර්. ඒක නිකන් හදන්න පුළුවන් නේ. හරි පුතේ හැම ගානකටම එහෙම අවශ්‍ය ඒ තියරියම දාන්න ඕනේ කියලා අවුලක් නැහැ. හරි. ඔයාලට හදන්න ලේසි ක්‍රමයකට හදන්න. හරි. අපරාධී ගානකට. කමක් නැහැ. හරි. කමක්. බාහිර කොන තුනක් සෙට් කරලා බලමු කරන්න. හරි. රූපේ දක්වා හරි මම රූපේ අඳිනවා. හරි. රූපේ අඳිනවා. හරි. BC පාදය මේක ඇඳා. මේක පේන්නේ නැහැ. කොහොම තියනවා? ඉවරලා කොහොම එකක් ඇවිල්ලා තියෙනවා.
ඔහොම ගිහිල්ලා තියෙනවා. එහෙම නේද දරු තියෙන්නේ? ඔය වගේනේ තියෙන්නේ. හරි. මේක අංශක 30යි. මේක අංශක 20යි. මේක අංශක 40යි. මේක අංශක 30යි. මේක Q R P A B C කොහොමද තියෙන්නේ දරු? හරි. කොහොම බලන්න. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා BRC BRC කෝණය කීයද කියලා. හරි. BRC කෝණය කීයද කියලා අපි බලමු. BRC කියනකෝ BRC ඒ කියන්නේ මේ කෝණය තමයි අහන්නේ පුතේ. ඇත්තටම ඒක මොකද්ද දරු? ඒක මොකද්ද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයක් කියලා ගන්නත් පුළුවන් නේද? ඒ විදිහට ගමු. එහෙනම් මේ තුන් දෙනාගේ එකතුව කීයක් වෙන්න ඕනේද? මම දාගන්නවා BRC කෝණයට එකතු කරන්න ඕනේ 30කුයි 40කුයි. එතකොට එනවා අංශක 180ක් එන්න ඕනේ පුතේ. එතකොට අංශක 180ක් එන්න ඕනේ. මේකේ එකතුව අංශක 180ක් එන්න ඕනේ. ඒ කියන්නේ BRC කෝණේ නැත්තම් පුතේ මේක මෙහෙම හදමු. හරි. ලේසි කරමු. BRC ම දාන්න ඕනේ නෑනේ. BRC සමානයි x යයි ගනිමු. හරි. x කියලා ගත්තා අපි. හරි. x කියලා හිතනවා. එහෙම හිතන්න පුළුවන් පුතේ. BRC සමානයි x යයි ගනිමු. එහෙනම් x ධන 30 ධන 40 සමානයි අංශක 180යි. තේරුණාද ලියපු හැටි? හරි පුතේ. අපි ඒක x කියලා ගත්තා. හරි. අපි ඒක ගන්න හින්දා උඩින් ලියනවා. BRC කෝණය x යයි ගනිමු. ඒකල ලියනවා x උයි 30යි 40යි එකතු කරපුවාම කීයද? 180ට සමාන වෙනවා. අයියේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙනම් x ධන 70 සමානයි 180යි. x සමානයි කීයද? 110යි. එම නිසා BRC කෝණයේ අගය සමානයි අංශක 110යි. එහෙම ආවද? පුතේ? හරි. එහෙනම් මේක අංශක 110යි. හරිද? ඊළඟට තියෙනවා දෙවනි කොටසේ. හරි. මම මේක මකනවා පුතේ. හරි. දෙවනි කොටසේ තියෙනවා අහලා මොකක්ද අහලා තියෙන්නේ? APC සොයන්න. APC කෝණය සොයන්න. APC? APC මෙන්න මේ කෝණය මං හිතනවා y කියලා. APC කෝණය සමානයි y යයි ගන්න. නැත්නම් APC කෝණය y යයි ගනිමු. හරි. APC කෝණය y යයි ගනිමු. එම නිසා y එකතු කිරීම 30 එකතු කිරීම 20 සමානයි 180යි. කොහොමද ඒ ගත්තේ? මෙන්න මේ ත්‍රිකෝණය සැලකුවා. මෙන්න මේ ත්‍රිකෝණය සලකලා තමයි ඒක ගත්තේ. එහෙනම් y එකතු කිරීම 50 සමානයි අංශක 180යි. y කියන්නේ 180 50 කියපුවාම 130යි. එම නිසා APC කෝණයේ අගය අංශක 130යි. තේරුණාද? හරි. ඒකත් හරි. දැන් මේකත් හොයාගත්තා 130යි කියලා ගන්න. හරි. ඒකත් ගොඩ. බාහිර කොණයක් අහුනේ නෑ නේද? ඊට පස්සේ අහනවා BQA සොයන්න. BQA සොයන්න. BQA සොයන්න. කො බලමු BQA. B කො Q. මෙන්න Q මෙන්න මේ කෝණේ තමයි හොයාගන්න ඕනේ දරු. හරි. ඕක පුළුවන් නේද පුතේ? පුළුවන්. හරි. බාහිර බාහිර කෝණ සෙට් කරන්න පුළුවන්. හරි. ඔය කෝණ තුන පේනවද? මේ අපි හෙව්වා නේද? මෙන්න මේ මැද ත්‍රිකෝණේ මං චූටිවට අඳින්නම්කෝ. මේ තියෙන ත්‍රිකෝණේ ඔන්න අඳිනවා. හරි. මෙන්න ඇඳා
මෙන්න හරි මේක තමයි y මේක තමයි x මේක තමයි දැන් හොයන්න ඕනේ අපි හිතනවා ඒක z කියලා පුතේ BQA z යයි ගනිමු බලන්න මෙන්න මේ PQR ත්‍රිකෝණේ මේක P මේක Q මේක R PQR ත්‍රිකෝණේ මෙන්න මේ z කියන්නේ x කියන්නේ y කියන්නේ බාහිර කෝණ තුනක් නේද? බාහිර කෝණ තුනක් නේද දරුවෝ? තේරුණා සර්. එහෙනම් අපිට ලියන්න පුළුවන් x ධන y ධන z සමාන අංශ කීයද පුතේ? 360යි. ත්‍රිකෝණයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360යි කියලා අපි හොයාගත්තා. හැබැයි අපි දන්නවා දැන් x y වල උත්තර හෙව්වා 110යි y කියන්නේ 130යි z සමානයි 360යි. එහෙනම් 240 ධන z සමානයි 360යි. 240 දෙපැත්තෙම අඩු කරනවා. 240ට 240 කැපුණා z සමානයි 360න් 240ක් කියපුවාම 60යි 120යි අංශක. එම නිසා z කියන්නේ පුතේ BQA කෝණය අංශක 120යි. තේරුණාද? තේරුණා. හරි පුතේ. ඕක හදන්න තව හුඟක් ක්‍රම තියෙනවා. මොනවද පුතේ ආයෙ හදන්න තියෙන ක්‍රම? කියන්න බලන්න. මෙයා දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන්. හරිද? මෙයා දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන්. මේ දෙන්නම දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන්. එයාව දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන්. එච්චර දුරදි කියන්න ඕනේ නෑ පුතේ. හරි? මේක තමයි ලේසියෙන් හොයන්න තියෙන ක්‍රමය. හරි? ඔය විදිහට හැදුවෙත් ඉස්සර. ඔය විදිහට හැදුවේ. සර් හදව ක්‍රමයට හදුවේ. හරි පුතේ. හරි. හරි. එතකොට ඉතින් ඒ ගාන හැදුවා කියන්නේ ඔයාට ওই ගණන් ඕන එකක් හදන්න පුළුවන්. හරි? ඔයාට ওই ගණන් ඕන එකක් හදන්න පුළුවන්. කමක් නැහැ අපි 12.3 අභ්‍යාසයේ මට දෙවනි ගානේ පුතේ පස්වෙනි ගානයි 4යි 5යි හදලා දෙන්න. 4යි 5යි හදලා දෙන්න. හතරයි පහයි විනාඩි දෙකක් දෙන්න. හරි සර්.
හරිද දරුවෝ? හරි සර්. හරි. ඉතින් මම අහන්න හිටියේ දැන් ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ පුතේ මොකද කරන්නේ? ඔන්ලයින් කරනවද? ඈ ඉතින් මොකද කරන්නේ? ඔන්ලයින් කරමු නේද සර්? ඔන්ලයින් කරන්නත් පුළුවන් නැත්නම් පුතේ අතන ඉස්කෝලේ ගාව තැනක් තියෙනවා එතන කරන්නත් පුළුවන්. ඕන අවශ්‍ය නම් කියන්න එතන කරන්න පුළුවන්. ඒතකොට ඉස්කෝලේ ඇරිච්චාම එතන කරන්න ඉස්කෝලේ අර ඉස්සරහා ස්ටුඩියෝ එකක් තියෙන පුතේ. එතනට උඩ තට්ටුවේ. දන්නවද? කොමුදු පැනලක් ඒ තියෙන්නේ. එතන එතනම අර උඩ තට්ටුවක් තියෙන්නේ. දන්නවද? එතන පුළුවන් පුතේ කරන්න. හරි. ඕන එහෙම කරන්න අවශ්‍ය නම් එතන කරන්න පුළුවන් නැත්නම් ඔන්ලයින් කරන්නත් පුළුවන්. හරි. පොඩ්ඩක් කල්පනා කරලා බලලා මට උත්තරයක් දෙන්න. හරි. හරි. හරි සර්. හරි. හතරවෙනි එක. හරි. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම තියෙනවා එකක්. මෙහෙම තව එකක් තියෙනවා. මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා. හරිද? කොහොම තමයි තියෙන්නේ පුතේ. හරි. මෙතන අංශක 50යි. මෙතන අංශක 50යි. yx කීයද පුතේ මං කිව්වේ 12.3ද දරුවෝ මං කිව්වේ. හරි හරි. මට වැරදිලා. හරි. මට වැරදිලා. 12.3. 12.3 දු පුතේ. හරි. 12.3. හරි. දෙවනි ගානේ හතරවෙනි එක. හරි. හතරවෙනි එකේ තියෙනවා බාහිර කෝණව තුනක් තියෙන්නේ පුතේ. හරි. මෙහෙම තමයි තියෙන්නේ. කොහොම තමයි තියෙන්නේ. හරි. x x x බාහිර කෝණම තුනක්. අපිට ලියන්න පුළුවන් x ධන x ධන x සමානයි අංශක 360යි 3යි x සමානයි අංශක 360යි. තුනෙන් බෙදුවා දෙපැත්තම 3ට 3 කැපුණා x සමානයි අංශක 120යි. තේරුණාද? හරි. ඔයාලා මෙතනින් මොකක්ද මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? මේ ත්‍රිකෝණය මොන ත්‍රිකෝණයක්ද? ත්‍රිකෝණී සුළු කෝණී ත්‍රිකෝණය. සුළු කෝණී ත්‍රිකෝණයක්. ආයේ මොනවද කියන්න පුළුවන්? සමපාද ත්‍රිකෝණය. මේක පුතේ සමපාද ත්‍රිකෝණයක්. ඇයි හේතුව? බලන්න හේතුව මං කියලා දෙන්න. මෙතන අංශක 120යි නම් මෙතන 60යි. මෙතනත් 60යි. මෙතනත් 60යි පුතේ. සමාන පාද දෙකකට සම්මුඛ කෝණ සමානයි කියලා ඒක කියලා දීලා නැද්ද පුතේ ඔයාලට? කලින් කියලා දීලා නැද්ද? නෑනේ. අහුවෙලා නෑනේ. නෑ සර්. හරි හරි. ඒවා අහුවෙනවා පුතේ. ඉගෙන ගත්තී තව ඉගෙන ගත්තී ඒවා අහුවෙනවා. හරි. මේකේ කෝණ තුනම සමානයි කියන්නේ පුතේ. පාද තුනක් සමානයි. ඕකට කියනවා මොකද්ද? සමපාද ත්‍රිකෝණයක් වෙනවා ඔය ත්‍රිකෝණේ දරුවෝ. හරි. සමපාද ත්‍රිකෝණයක් වෙනවා. අංශක 60යි නම් සමකෝණී සහ සමපාදත් වෙනවා. හරි. හරි. ඒක හරි. පස්වෙනි එක. පස්වෙනි එක. හරි. බලන්න මෙහෙම තියෙන්නේ. මම තියෙනවා. එහෙම තියෙන කොහොම තමයි තියෙන්නේ. කොහොම තමයි තියෙන්නේ. හරි. මේක x මේක ඇවිල්ලා 43යි. මේක 148යිද? හරිද? මේක 148යි. x හොයන්න තමයි ඕනේ. හරි. මේකේ බාහිර කෝණ මොනවද පුතේ? x නම් බාහිර කෝණයක්. මෙයත් බාහිර කෝණයක්. හරි. මෙයා බාහිර කෝණයක්ද? මෙයා බාහිර කෝණයක්ද? කියන්න පුතේ. බාහිර කෝණයක්ද යා? ඈ? බාහිර කෝණයක් නේද? බාහිර කෝණයක්ද නැද්ද? කියන්න පුතේ.
ඔව් සර් බාහිර කෝණයක් තමයි. බාහිර කෝණයක් තමයි. මම මෙයක් දික් කරා කියන්නම්කෝ. මෙයා මොකද්ද? එයත් බාහිර කෝණයක්. මේ දෙන්නම සමානයි පුතේ. හරි? එහෙනම් මෙයයි එකතු කරොත් මොකක් වෙන්න ඕනේද? අංශක 180ක් වෙන්න ඕනේ. මම මෙයා පොඩ්ඩකට y කියලා දාගන්නවා. හරි? එහෙනම් ඉස්සෙල්ලාම y හොයාගත්තා නම් මේ තුන් දෙනාගේම එකතුව 360යි කියලා දන්න නිසා x හොයාගන්න පුළුවන් නේද පුතේ? එකපාරම x කියන්න බෑනේ අපිට. එක්ක මේ කෝණේ හොයාගෙන ඉන්න. හරි? තව ක්‍රම තියෙනවා. මොනවද? මෙයාව හොයාගන්න පුළුවන් ඔයාලට. හරි? මෙයාව හොයාගත්තාම මේ දෙන්නම දන්න නිසා මෙයාව හොයාගන්න පුළුවන්. එහෙනම් 180 මෙයාව අඩු කරලා මෙයාව හොයාගන්නත් පුළුවන්. ක්‍රම තියෙනවා පුතේ. ක්‍රම තියෙන ඕන තරම්. හරි? හැබැයි අපි දැන් බාහිර කෝණවල අයික්කේ 360යි කියලා දන්න නිසා මෙයාගේ එකතුව 360යි කියලා දන්න. ඔක්කොටම කලින් මං y හොයාගෙන ඉන්නම්. y වල අගය සමාන වෙනවා අංශක 180න් 43ක් අඩු කරපුවාම එන උත්තරේට. ඇයි ඒ? පරිපූර්වකයි මේ දෙන්න. හරි? y සමානයි 40ක් ගියොත් නම් 140යි 137යි නේද පුතේ? y වල අගය. y වල අගය. හරි. y වල අගය 137යි නම් මම ලියනවා y ධන x ධන 148 සමානයි අංශක 360යි. y කියන්නේ 137 ධන x ධන 148 සමානයි 360යි. x එකතු කිරීමේ 148යි 137යි කීයද පුතේ? 270යි 8යි 8යි 16යි කියන්නේ 15යි. 285යි නේ පුතේ. ඔව් සර්. 360ට සමාන වෙනවා. එහෙනම් x සමාන වෙනවා 360න් 285ක් ගියාම එන උත්තරේ 285යි 15යි 300යි. ඒ කියන්නේ අංශක 75ක් කියලා එනවා x. එහෙමද ආවේ දරුවෝ? ඔව් සර්. x සමානයි මම උඩින් ලියනවා x සමානයි අංශක 75යි. අංශක 75යි. හරි. ලියන්න මාතෘකාවක්. චතුරස්‍රයක බාහිර කෝණ. 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 හරි සර්. පුතේ මම ලියනවා පැහැදිලිව පේනවද ඇත්තට? ඔව් සර් පැහැදිලිව පේනවා. පේනවනේ. හරි. චතුරස්‍රයක බාහිර කෝණ. හරි. ඔන්න මම චතුරස්‍රයක් අඳිනවා පුතේ. හරි. මං යන්නේ චතුරස්‍රයක් අඳින්න පුතේ. හරි. ඔන්න බලා ගන්න. ඉස්සලා මං චතුරස්‍රයක් අඳින්නම්කෝ. හරි. දැන් අඳිනවා බාහිර කෝණ. මෙයාව දික් කරා, මෙයාව දික් කරා, මෙයාව දික් කරා, මෙයාව දික් කරා. හරි. මෙන්න ආව පුතේ බාහිර කෝණ. මෙන්න. හරි. ඕනනම් අපිට මෙහෙම අඳින්නත් පුළුවන්. මෙයාව දික් කරනවා මම. මෙයාව දික් කරනවා. මෙයාව දික් කරනවා. මෙයාව දික් කරනවා. එතකොට බාහිර කෝණ කෝපුති. මෙන්න බාහිර. මෙන්න බාහිර. මෙන්න බාහිර පුතේ. මෙන්න බාහිර. දැක්කද? හරි. ඔව් සර්. ඒකෙත් මෙයයි සමානයි. මෙයයි සමානයි. මෙයයි සමානයි. මෙයයි සමානයි. ඇත්තටම බාහිර කෝණයක් හැදෙන්නේ කොහොමද? එක පාදයක් දික් කරපුවාම ඒ පාදේ ඊට යා වෙලා තියෙන අනිත් පාදෙට සෙට් වෙන්න ඕන. හරි? ඕම් බලන්න. ඔය කියන කතාව. ඕම් බලන්න. හරි?
මේවා බාහිර කෝණ නෙවෙයි පුතේ. හරි. මේක දික් කරන දෙකක්ම නෙමේ සෙට් වෙන්නේ. එතකොට මේ මැද තියෙන එක බාහිර නෙවෙයි. හරිද? එතකොට මම මේ ටික මකන්නම් ඒක තේරෙන්න ඔයාලට. දික් කරපු එකනා සෙට් වෙන්න ඕනේ. මෙන්න දික් කරපු එකනා මෙන්න අනිත් පාදේ. මෙන්න මේ පාද දෙකනේ අල්ලලා තියෙන්නේ. දික් කරපු එකනා අනිත් එක්කනත් එක්ක සෙට් වුණාට පස්සේ තමයි හැදෙන්නේ බාහිර කෝණය. හරි? මම ওই ටික ලියනවා පුතේ. මේ කෝණය A B C D E F G H කියලා ලියන්න. හරි? අවුලක් නැහැ නේ දරුවෝ. ඔහොම ලියන්න. හරි? ඒකල මම ලියනවා මේක බලලා A ධන E වල අගේ දන්නවනේ 180යි. F ධන B වල අගයක් දන්නවා 180යි. මෙයත් 180යි මෙයත් 180යි. එහෙනම් 180 කීයක් තියෙනවද මෙතන ඔක්කොම 4යි. 180 ඒවා 4යි පුතේ. 8යි 8යි 16යි 32න් 2යි 3ක් ඉතින් 720ක් තියෙනවා මේ ඔක්කොම කෝණ පුතේ. එහෙනම් මම ලියන්නම්. හරි? A ධන B ධන C ධන D ධන ඊට මදින්ද යටින් ලියන පුතේ. D ධන E ධන F ධන G ධන H වලගේ 720යි කියලා දන්නවා. මේ කෝණ ඔක්කොගේම අගේ 720යි කියලා අපි දන්නවා. හැබැයි අපි දන්නවා දරුවෝ A B C D වල අගේ කීයද? A B C D කියන්නේ මොකද්ද? ත්‍රිකෝණයක නෙවෙයි චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය 360යි කියලා. A ධන B ධන C ධන D වෙනුවට මං අංශක 360ක් ලියා ගන්නවා. අනික් ඒවා මෙහෙම ලියා ගන්නවා 720ට සමාන. එහෙනම් පුතේ 360 අයින් කරන්න දෙපැත්තෙන්ම 360 ගානේ අඩු කරපුවාම E ධන F ධන G ධන H වල අගේ එනවා 720න් 360ක් ගියපුවාම උත්තරේ එනවා අංශක 360යි කියන්නේ. හරි? මම කිව්වේ පුතේ මෙයාගේ මුළු ඔක්කොම වල එකතුව 720යි. හැබැයි අපි දන්නවා මේ හතර දෙනාගේ 360යි කියලා. එහෙනම් 720න් මේ හතර දෙනා අඩු කරපුවාම එන්නේ බාහිර කෝණ හතර පුතේ. 360යි උත්තරේ එන්නේ. එහෙනම් එම නිසා කියන්න පුළුවන් චතුරස්‍රයක බාහිර කෝණවල අයික්‍ය අංශක 360ක් වේ. තේරුණාද පුතේ? ඔව් සර් තේරුණා. හරි දාගන්න. ඔයාට කැමති අකුරු ලියාගෙන තියරිය හරියන විදිහට වැඩේ කරගන්න. හරි? දාගන්න ශනික දාගන්න. හරි සර්. හරි පුතේ. හරි පුතේ. හරි. ආයෙ චූටි මේක දාගෙන හරි මේ ගාන මට හදලා දෙන්න. මේ ගාන හදලා දෙන්න මට. මේ ගාන හදලා x අගය සොයන්න. මට හදන්න. පොඩ ඉන්න. හරි හදන්න. හදන්න.
හරි සර්. හරි සර්. හරි සර්. හරි දරු. හරිද පුතේ? හරි සර්. හරි. හරි. ඔන්න මං කියනවා. මේක ඇවිල්ලා චතුරස්‍රයක්. මේක බාහිර පුතේ. බාහිර කෝණවල අයික්‍ය කීයද? 360කට සමාන වෙනවා. ඒ කියන්නේ මේ ටිකම එකතු කරපුවම 3යි 3 6යි 2යි 2යි 4යි 10යි x සමානයි 360යි දෙපැත්තම 10න් බෙදමු x සමානයි අංශක 36යි. හරිද? හරිද පුතේ? හරි සර්. හරි දරුවෝ. හරි. මෙහෙමයි වැඩේ තිසර. හරි. දැන් ওই පාඩමේ තියරි ඉවරයි. තව පොඩි තියරි කැලලක් තියෙනවා. ඒකේ වුණාට ඔයාලට මම කියලා දීලා තියෙනවා. අර මොකද්ද සරල රේඛාවක් මත ඇති කෝණවල අයික්‍ය අංශක කීයක් කියලාද? 180ක් කියලා මම කියලා තියෙනවා. ඒකත් පොඩිවට දාගමුකෝ පුතේ. හරි. සරල කරුවක් දාලා ලියන්න. සරල රේඛාවක් මත ලක්ෂයකදී කෝණවල අයික්‍ය අංශක 180කි. අංශක 180කි. අංශක 180. හරිද පුතේ? හරි සර්. හරි. ඒක ලිය එබැවින් ත්‍රිකෝණයක හා චතුරස්‍රයක හා පුතේ හෝ නෙවෙයි හා. එබැවින් ත්‍රිකෝණයක හා චතුරස්‍රයක එක් ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණයේ හා බාහිර කෝණයේ අයික්‍ය අංශක 180කි. අංශක 180කි. ඔය සිංහල තේරුම් නැත්තම් පුතේ හරි මෙන්න මේක තමයි ඔය කියලා තියෙන්නේ. හරි. මේ ත්‍රිකෝණයක එක් ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ අයික්‍ය අංශක 180යි. ඒක වෙන්නේ ඇයි?
සරල රේඛාවක් මත පිහිටන කෝණවල එකතුව අංශක 180ක් වෙන නිසා. මෙන්න චතුරස්‍රය, මෙන්න අභ්‍යන්තර, මෙන්න බාහිර. දෙන්නගේ එකතුව 180ක් වෙන්නේ ඇයි? සරල රේඛාවක් මත පිහිටි කෝණවල ඓක්‍ය අංශක 180ක් වෙන නිසා. තේරුණාද? තේරුණා සර්. ওই දෙකක් දාගන්න පුතේ. ওই දෙකක් දාගන්න. හරි සර්. හරි පුතේ. හරිද දරුවෝ? හරි සර්. හරි පුතේ, මට එහෙනම් හදලා දෙන්න 12.4 අභ්‍යාසයේ දෙවනි ගාන හදන්න. 12.4 අභ්‍යාසයේ දෙවනි ගාන හදන්න. 12.42. 12.42. හරිද පුතේ? හරිද දරුවෝ? නෑ සර්. හරි සර්. හරි. හරිද? හරි, ඔන්න මම හදනවා ඒක. 12.4 දෙවනි ගාන. හරි. 12.4 දෙවනි ගානේ පුතේ. හරි. පළවෙනි කොටසේ අහලා තියෙන්නේ x අගය කීයද කියලා. හරි. ඇත්තටම ඔය x අගය හොයන්න පුළුවන් අපිට සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව. නැත්තම් දැන් කලින් චුට්ටකට කලින් කිව්ව මොකද්ද? අභ්‍යන්තර කෝණේ බාහිර කෝණේ අගය එකතුව කීයද? අංශක 180යි. x ධන 110 සමාන වෙනවා 180ට දාන්න. එහෙනම් x හොයන්න 180න් 110ක් අඩු කරා නම් හරි. එහෙනම් x වලට එනවා අංශක 70යි කියලා. හරිද? හරිද පුතේ ඒක? හරි සර්. ඊට අහනවා එහි අගය කීයද කියලා.
ඒවල අගය හොයන්නේ කොහොමද පුතේ? ඒවල අගය හොයන්නේ බලන්නකෝ. ඕකේ තියෙන චතුරස්‍රයේ අර x 85 140 කියන්නේ ඇත්තටම ඔය මොනවද ත්‍රිකෝණේ බාහිර කෝණ පුතේ. හරි? ත්‍රිකෝණේ බාහිර කෝණ 140 හැබැයි අනිත් පැත්තට වගේ ගහලා තියෙන්නේ. හරි? ඒ කියන්නේ දැන් මෙහෙමනේ චතුරස්‍රය තියෙන්නේ. හරි? ඔක්කොගේම මේ පාදේ තමයි දික් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. හරි? එහෙනම් මේ පාදේ විතරක් මෙහාට තමයි දික් කරලා තියෙන්නේ. හරිද? හරිනම් මෙහෙම වගේ එන්න ඕන කියලා හිතනවනේ පුතේ. හැබැයි මේ කෝණයට මේ කෝණෙත් සමානයි. එහෙනම් මේකත් බාහිර කෝණයක් තමයි. මේකත් බාහිර කෝණයක්. දෙන්නගේම අගය සමානයි. මේ දැන් දීලා තියෙන්නේ මෙයාව. ඒ උනාට අවුලක් නැහැ. මෙයාගේ එකතුව කීයක් වෙනවද? අංශක 360ක් වෙනවා. එහෙනම් මම ලියනවා මොකද්ද ලියන්නේ? x ධන 85 ධන x ධන 85 ධන x ධන 85 ධන a ධන 140 සමානයි අංශක 360. ඔයාලට ළමයි හරිද? අභ්‍යන්තර කෝණ ඕනේ කියන්නකෝ. මතක නැහැ ත්‍රිකෝණයක අඩේ අභ්‍යන්තර කෝණේ මතක නැහැනේ. ත්‍රිකෝණේ පුතේ මතකයි සාමාන්‍යනේ නේ. හරි ත්‍රිකෝණේ නෙවෙයි. චතුරස්‍රය මතක නැහැ කියන්නකෝ. අභ්‍යන්තර කෝණ හදාගන්න පුළුවන් පුතේ. හරිද? මේ ත්‍රිකෝණයක නම් 180යි. හරිද? චතුරස්‍රයක අඩේ මතක නැහැ අභ්‍යන්තර කෝණක. අපි ත්‍රිකෝණ වලට වෙන් කරගන්නවා. එහෙනම් 180 ඒවා දෙකයි දරුවෝ. ඊට පස්සේ එනවා මොකද්ද? පාද පහක් තියෙන එකක් තියෙනවා. හරි පාද පහක් තියෙන 1 2 3 4 5. මේකේ අභ්‍යන්තර කෝණ වල අගය කීයද? අපි ත්‍රිකෝණ වලට වෙන් කරගන්නවා. 180 ඒවා තුනක් තමයි එන්නේ පුතේ අභ්‍යන්තර කෝණ වල අයික්‍ය. එතකොට බාහිර කෝණ වල අයික්‍ය කීයක්ද දරුවෝ එන්නේ හැමතිස්සෙම? අංශක කීයක්ද එන්නේ බාහිර කෝණ වල අයික්‍ය? 360යි. ත්‍රිකෝණෙත් එකයි චතුරස්‍රයේත් එකයි දරුවෝ. හරි ඉතුරුව හැදුවත් ඒක තමයි එන්නේ. බලමු හදලා බලන්න ඕන. නිකන් ඉන්න වෙලාවට අර ක්‍රමයේ දන්නවනේ. ඔක්කොම කෝණ ලියාගෙන එකතු කරලා බලලා 180 ඒවා කීයක්ද කියලා බලලා හොයාගන්න පුළුවන් පුතේ. try කරලා බලන්න ගෙදරදී. ඔය නිකන් ඉන්න එකේ උත්සාහ කරලා බලන්න ඕනේ. හරි? දැන් x දන්නවා අපි අංශක 70යි 85යි 140 සමානයි 360. 140යි 70යි පුතේ 210යි 210යි 85යි 295 ධන a සමානයි 360යි a සමානයි 360 ඍණ 295යි 295යි 5යි කියන්නේ 65යි a සමානයි අංශක 65යි දාවේ දරුවෝ a සමානයි අංශක 65 දාවේ හරි එහෙනම් b හොයන්නේ කොහොමද? b හොයන්නේ පුතේ a ධන b සමානයි අංශක 180යි. කොහොමද ඒක හෙව්වේ? බාහිර කෝණය අභ්‍යන්තර කෝණය. නැත්තම් ඒක ඕනේ නැහැ පුතේ. ඒක අමතක කරලා සරල රේඛාවක් මත පිහිටි කෝණවල අයික්‍ය අංශක 180යි. a ධන b සමාන 180යි. a හෙව්වා 65යි. එහෙනම් b එනවා 180ෙන් 65ක් කියපුවාම 65යි 15යි 80යි 115යි අංශක 125යි නේ පුතේ 115 25යි නේ 25යි 30යි නෑ 115 තමයි 115 තමයි 115 හරිද පුතේ හරිද දරුවෝ හරිද තිසර හරිද තිසර හරි හරි පුතේ හරි එහෙනම් මං ඊළඟ දවසේ පුතේ හරිද ඊළඟ දවසේ අර ප්‍රශ්න ටිකයි මේ ඒ කියන්නේ හෙට පුතේ හෙට ඔයාලට ක්ලාස් කරන්න පුළුවන් වෙලාවක් මට group එකට දාන්න හරි මං අද මේ වීඩියෝ එකක් දාන්නම් හරි දැන් දාන්නම් කට්ටිය නෑනේ අද හරි තේරුම් නැති මොනවා හරි තියෙනවද තේරුම් නැති මොනවා හරි තියෙනවද
ඉස්සර තේරු නෑ හරි පුතේ. හරි. ඔයාලා දැන් ඔක්කොම පාඩම් මේ ඔක්කොම ප්‍රශ්න ටික කරන්න පුළුවන්. හරි? ඔක්කොම ප්‍රශ්න කරන්න පුළුවන්. හරි? මම අන්තිමේට එක ගානක් හදමු. මේක බලන්න try කරලා. හරි මේ ගාන බලමු. 12.4 අභ්‍යාසයේ පස්වෙනි ගාන ශනික හදන්න. 12.4 පස්වෙනි ගාන ඉක්මනට හදන්න බලන්න. පස්වෙනි ගාන. ඒකෙන් ඉවර කරනවා පුතේ. හදන්න බලන්න. try එකක් දෙන්න. මම මේ පැත්තේ අඳින්නම් ගාන. හරි පුතේ. හරි. හරිද? හරිද දරුවෝ? බලමු හදලා try එකක් දෙමු. try එක. හරිද හැදුවද? ඔව් සර් හැදුවා. හරි හොඳයි. හරි. අහන්නේ මොකද ඉස්සලාම? A ධන B ධන C ධන D වල අගය කීයද කියලා අහනවා. A ධන B ධන C ධන D වල අගය කීයද? A ධන B ධන C ධන D වල අගය කීයද පුතේ? අංශක 360යි. ඇයි ඒ? චතුරස්‍රයක බාහිර කෝණවල ඓක්‍ය අංශක 360 හින්දා. ආය අහනවා B ධන C ධන E වල අගය. B ධන C ධන E වල අගය සමානයි මොකද්ද? BCE. BCE. මෙයයි කවුද? ත්‍රිකෝණයේ බාහිර කෝණ නේ පුතේ. එහෙනම් අංශක කීයද? A 360යි. ඒකල්ල මෙයාලා අහනවා E සමානයි A ධන D බව පෙන්වන්නලු. E සමානයි කියලා පෙන්වන්නලු. A ධන D. A ධන D කෝ පොතේ? A ධන D වලට සමානයි කියලා පෙන්වන්නලු. කොහොමද පුතේ පෙන්නුයි? A ධන D වල අගය සමානයි කියලා පෙන්වන්නලු ඊට. මම මෙහෙම කරනවා. කොහොමද කරන්න පුතේ? හරි. මම මෙයාම ලියා ගන්නවා. A ධන B ධන C ධන D වල අගය සමානයි අංශක 360යි නේ පුතේ. හරිද? හැබැයි මම දන්නවා BCE වල අගය 360යි කියලා දන්නවා. මෙයා අහලා තියෙන්නේ මොකද්ද? E සමානයි A ධන D කියලා පෙන්වන්න තියෙන්නේ. E සමානයි. මට පුළුවන් පුතේ මොකද කරේ? ඉතින් මොකද්ද කරේ? කියන්න. ඉතින් අහන්නේ මොකද්ද? B ධන C ට B ධන C කපාව. E වල වෙනම හැදුවද? එහෙමද හැදුවේ? නෑ සර්. ඔව්. සමීකරණයක් විදිහට ලියලා දෙපැත්තෙම BC කපලා අයින් කරා. මේ දෙක සමාන කරා. එහෙමද කරේ? ඔව් සර්. හරියට හරි. A ධන B ධන C ධන D 360යි කියනවා. B ධන C ධන E 360යි නම් අපි මෙයාට දානවා මොකද්ද? B ධන C ධන E කියලා. හරි. B ධන C ධන E දෙකම සමානයිනේ පුතේ. B ධන C ධන E සමානයි A ධන B ධන C ධන D ට. එහෙනම් මොකද වෙන්නේ? දෙපැත්තේ සමාන පද කැපෙනවා පුතේ. B ට B කැපෙනවා, C ට C කැපෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ පුතේ මෙන්න මෙහෙමයි. හරි? A ධන B ධන C ධන D සමානයි B ධන C ධන E නේ. එතකොට මම හරිද? BC අයින් කරනවා කියලා හිතන්නකෝ මේ පැත්තේ. මම මොකද කරන්නේ? දෙපැත්තෙම අඩු කරනවනේ. මේ පැත්තෙනුත් BC අඩු කරනවා, මේ පැත්තෙනුත් BC අඩු කරනවා. ඒ කියන්නේ BC කැපෙනවා වගේ සීන් එකක් තමයි වෙන්නේ. එහෙනම් A ධන D සමානයි E වෙනවා.
ඒකේ අහලා තියෙන්නේ මොකද්ද? හරි ඒක ලියන්න පුළුවන් E සමානයි A ධන D කියලා ලියන්න පුළුවන් පුතේ. හරිද? හරි. එහෙනම් දරුවනේ අදට පන්ති ඉවර කරනවා. මේ ඔයාලා එතකොට ඔක්කොම ප්‍රශ්න හදන්න ඕනේ පුතේ. ඔක්කොම ප්‍රශ්න හදලා අපිට එතකොට ඊළඟ දවසේ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරලා ඊට පස්සේ තියෙනවා මොනවද පුතේ තියෙන්නේ ඉස්සර ආයේ පාඩම් මේකේ? සර් ඝනවස්තු පාඩම තියෙනවා නේද මේකේ? ඝනවස්තු විතරයි තියෙන්නේ පුතේ. නෑ සර් අර සමමිතිය පාඩමක් තියෙනවා. සමමිතියේ ඝනවස්තු මේ දෙක නම් පුතේ නෝමල් පාඩම් දෙකක්. හරි. කමක් නැහැ. අපි මේ දෙක කරමු. මේ දෙක කරමු නැත්නම් අලුත් පොතේ පාඩමක් කරන්නත් පුළුවන්. කමක් නැහැ මේ දෙකත් කරලාම යන්නේ පුතේ. ඒතකොට ඉවරයි. ඒතකොට මේ පොත ඉවරටම ඉවරයි. හරි. ඒතකොට ඊළඟ පොත අපිට පටන් ගන්න පුළුවන්. හරි. ඒතකොට ඉස්කෝලේ ඔයාලට ඉස්කෝලේ කොහොමද තව මාස දෙක තුනක් තියෙනවනේ. හරි ඔයාලා 8 වසරේ තියාගයි. හුඟක් වෙලාවට තව ටුක්ටක් පහුවෙයි. හරි. එතලා අනික් අවුරුද්ද පොඩ්ඩක් ආදීශනික. හරි. ඒක නිසා අපිට ඒ ටිකේ අනිත් පොත ක්ෂණික ඉවර කරගන්න පුළුවන්. හරි. හරි පුතේ එහෙනම් පන්ති නවත්තනවා. හරි. ආයිබෝවන්. ආයුබෝවන් සර්.